ना जा चक्कर के मारे, ना जा सौतन पुकारे, सावन आएगा तो पूछेगा ना जा रे। फीकी फीकी बेसुआदी रतिया काटो रे कटे ना, कटे ना अब तेरे बिना सजना, सजना काटे कटे ना, काटे ना, काटे ना तेरे बिना। तेरे बिना बेसुआदी बेसुआदी रतिया ओ सजना, तेरे बिना बेसुआदी बेसुआदी रतिया ओ सजना। दम दर मस्त मस्त दर दम दर मस्त मस्त दर दम दम। ओ हमदम बिन तेरे क्या जीना, दम दर मस्त मस्त दर दम दर मस्त मस्त दर दम दम। ओ हमदम बिन तेरे क्या जीना। ए हैरते आशिकी जगावत, पैरों से ज़मीं ज़मीं लगा मत। है हैरते आशिकी जगावत, पैरों से ज़मीं ज़मीं लगा मत। ए हैरते आशिकी, ए हैरते आशिकी, ओ हैरते आशिकी। दम दर चश्म चश्म नम, दम दर चश्म चश्म नम। सुन मेरी हमदम हमेशा इश्क में ही जीना। पल भर ठहर जाओ, दिल ये संभल जाए, कैसे तुम्हें रोका करूं। मेरी तरफ आता हर दम फिसल जाए, आँखों में तुमको भरूं, बिन बोले बातें तुमसे करूं। अगर तुम साथ हो, अगर तुम साथ हो, तेरी नजरों में है तेरे सपने, तेरे सपनों में है नाराजी। मुझे लगता है कि बातें दिल की होती लफ्जों की धोखेबाजी। तुम साथ हो या न हो क्या फर्क है, बेदर्द थी जिंदगी बेदर्द है। अगर तुम साथ हो, अगर तुम साथ हो। Right. Have a good night everybody. හැමෝටම ළමෙන්ට මාව පේනවද? මට මැසේජ් එකක් හරි දාන්න. මාව පේනවද? Right. කීර්ති ඉන්නව නේද? කීර්ති ඉන්නවද? ඇවිල්ලාද? Right. අද අපි මේ ක්ලාස් එක ගැන
දෙයක් කියන්න තමයි අපි Zoom meeting එකක් ගත්තේ. පොඩ්ඩක් O level exam එක ගැන චුට්ටක් හඳුන්වා දීමකුත් කරලා ක්ලාස් එක ගැන පොඩ්ඩක් කොහොමද කරන්නේ ඒ විස්තරය ගැන තමයි පොඩ්ඩක් මම ඔයාලට Zoom meeting එකක් ගත්තේ. කොහොමද කියන්නේ කියලා තව කට්ටිය join වෙන්න ඉන්නවනේ. ඇහෙන කට්ටිය. right කොමාරි කීර්ති මහත්මයා ඇවිල්ලා තින්නේ නැද්ද තාම? join වෙන්නේ නැද්ද? right අපි බලමු. එතකොට අද මේ පන්තිය right කීර්ති ඇවිල්ලා නැහැ නේ. හරි. තව කට්ටිය join වෙවි අපි බලමු එතකන් නේ. කරගෙන යමු. right. මෙහෙමයි ළමයි. දැන් අපි මේ සූදානම් වෙන්නේ වයසට ගියා අපොස සාමාන්‍ය පෙළ ලියන්න වයසක් කියන්නේ කිව්ව. වයසට ගිහිල්ලා නෙමෙයි නේද? උපාධිය කම්ප්ලීට් කරගන්න සාමාන්‍ය පෙළ විභාගයේ සමහර වෙලාවට සීඩා පොයක් තියෙනවා. ඊළඟ ඒ සාමාර්ථයක් ගන්න විභාගේ කරන්න ඕන කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම S එකක් අරගෙන C එකක් ගන්න ඕන කියලා හිතන අය ඉන්නවා. සම්පූර්ණ විභාගේ ෆේල් වෙලා සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් එimhe 45ක් වගේනේ පාස් වෙන්නේ. නේ 45ක් වගේ තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ordinary exams වලදී ordinary level එකේදී English එක අනිත් ඒවා නේ මම කියන්නේ ඉංග්‍රීසියෙන් පාස් වෙන්නේ 45. ඒ කියන්නේ සාමාන්‍ය 55ක් ෆේල් කියලා කියන්නේ ඔයගොල්ලෝ පුළුවන් ඒ කැමරා ඔන් කරගෙන ඉන්න කිසි ගැටලුවක් නැහැ. මයික් එක ඔෆ් කරගත්තාම ඇති කැමරා ඔන් කරගෙන මොනවාරි ප්‍රශ්නයක් આવොත් මෙසේජ් එකක් දාන්න කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. right 55ක් විතර ෆේල්. ඒකේ හේතු සෑහෙන දෙයක්. එකක් තමයි ආකල්ප කියලා කියන්නේ මොනවාද? attitudes කියන්නේ මොනවාද? ඉංග්‍රීසි පිළිබඳව තියෙන අපිට තියෙන අර පාවෙච්ච ස්වභාවය. right අලකිරිච්ච ස්වභාවය. ඒක එක. අනිත් එක තමයි ඒ ඔක්කොටම හේතුපාදක වෙනවා මේ තියෙන සංස්කෘතිය. කියන්නේ අපි ඉංග්‍රීසි සංස්කෘතික රටාවක් නෙවෙයි අපිට තියෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ foreign language එක. සිංහල බැරි වුණොත් තමයි අවුල. ඒ ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන්. මෙච්චර කියන්නේ you have been learning English since your childhood, no? තාමත් ඔයා ළමා කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙනගෙන එන්නේ. Even today you are unable to write down something in English, can't speak English, you can't speak even today, right? අද පවා බැරි වෙලා තියෙනවා ඉංග්‍රීසි කතා කරන්න ලියන්න. ඒකේ හේතුව තමයි රීසන් එකක් විදිහට තමයි එකක් විදිහට පෙන්නනවා. ඉගැන්වීමේ රට. කියන්නේ methods, right? උගන්වන ක්‍රමවේදවල වැරද්දක් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. සහ ඉගෙන ගන්න ඔයාගේ තියෙන උනන්දුව මතත් ඒක තියෙනවා. මේක තමයි ඔයාගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අන්තිම පන්ති. ඒක ඔළුවට අරගෙන තමයි අද ජොයින් වෙන්නේ. නැත්තම් මෙතන ඉන්න ගොඩාක් අය මම දන්නවා එක සර්ලගේ පන්ති ගිහිල්ලා තමයි ජොයින් වෙලා තියෙන්නේ. ඉතින් මට මේක මම හිතන්නේ රාජිත් සර් IT කියන අපේ රාජිත් සර් තමයි රාජිත් උදයන්. right? සර් තමයි මේ මාර්ගෙන් අපේ කීර්ති මහතාට කියලා පන්තියට ජොයින් කරේ. මම කීර්ති ඇවිල්ලා ඉන්නවද? පන්ති ජොයින් වුණාද තාම? ජොයින් වෙලා නැද්ද තාම? හරි. එහෙම තමයි අපි මේ පන්තිය ආරම්භ කරේ. තව ළමයි ඉන්නවා. ඒකට අපි මේක කරගෙන යනකොට බලා ගන්න පුළුවන් කොහොමද මේකේ විස්තර ටික කියලා. මම අද කියන්නම් මේක අපි කොහොමද කරන්නේ කියලා. right? අර මේ පොළොවේ තියෙන බර ගතිය මුලින්ම නැති කරගන්න. දැන් සාමාන්‍ය පෙළ විභාගයේ කිව්වට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇයි මේක අපි කරන්නේ? all level English කියන්නේ ordinary level නේ. එතකොට ලංකාවේ අදටත් පිළිගන්නේ O level වල C සාමාර්ථය. O level විභාගයේ C සාමාර්ථය තියෙනවා නේ. ඒකේ C තමයි තාම
ලංකාවේ පිළිගන්නවා. ඒ කියන්නේ දැන් A levels ලියලා A level වල ඒකත් තිබ්බත් වැඩක් නැහැ. බොහෝ විට එහෙම වෙන්නේ නැහැ. නේ ඉංග්‍රීසි ෆේල් වෙලා තියෙන විදියක් නැහැ. නේ තියෙන අය ඉන්නවා. එහෙම තිබුණත් වැඩක් නැහැ. මේ C සාමාර්ථය නැහැ. මොකද O level වල C සාමාර්ථය ගන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට O level වල C සාමාර්ථය නැති අය තමයි ඉන්නේ. right? ඒකට ඔයාලට ඒ අඩුපාඩුව හදාගන්න තමයි මේ පන්ති අපි කරන්නේ. O level වල C ගන්න නෙවෙයි. දැන් ගොඩක් අය මට කතා කරන් කිව්වා අනේ සර් මට C එකක් දාගන්න ඕනේ. right? දැන් ඩිග්‍රිය සම්පූර්ණ කරගන්නත් ඕනේ. ඩිග්‍රිය සම්පූර්ණ කරන් දැන් කරගන්නකොට දැන් බාහිර උපාධි ස්ටෑන්ඩඩ් රිවියු වගේ කරන ළමයින්ට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන්න බෑ. දැන් අපි බාහිර උපාධි ළමයිට වෙනම පන්ති කරනවා. නමුත් ඒ ළමයිට සමහර ළමයි ගිහින් වෙලා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් නොලෙජ් එකක් තියෙන්න ඕන ජෙනරල් ඉංග්‍රීසි එකක් තියෙනවනේ. ඒක පාස් වෙන්න. ඒ මොන දේ පාස් වුණත් කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එකක් ගත්තත් වරක තියාගන්න. මොන දේ කරන්න ගියත් C සාමාර්ථය හොයන්න. සාමාන්‍යයෙන් C ගන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඔයාලට B එකක් ගන්නත් පුළුවන්. right? දැන් ඒකක් ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට මේ දක්වා ඔයාට තියෙනවා කියලා අපි හිතමු S එකක්වත් නැහැ W එකක් තියෙන්නේ කියලා. ෆේල් කියන. ඒත් මතක තියාගන්න මේ කරන රටාව හරියට අල්ලගත්තොත් හරියට තේරුම් ගත්තොත් මම මේ අනවශ්‍ය දේවල් කියන්නේ නැතුව කෙලින්ම වැඩේට වෙනවා. මම කැමති නැහැ වල්පල් කතා කරන්න. right? හරියටම මේක අල්ලගත්තොත් ඔයාලට අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මුලින්ම තේරුම් ගන්න ඕන මේක විභාගයක් නේ. මේක ස්පෝකන් ඉංග්‍රීසි පන්තියක් කරන්න බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. විභාගයක් ටාගට් කරලා කරනකොට ඒකේ අවශ්‍ය කරන මූලික කාරණා ටික ඕන. දැන් අපි දන්න ගණිතය ලියනකොට ගණිතේ ප්‍රශ්න පහක් ලම්නවා. ජ්‍යාමිති ගණන් තියෙනවා, ප්‍රස්ථාර තියෙනවා නේද? විජී ප්‍රකාශන තියෙනවා. එහෙම නැත්නම් සංඛ්‍යාන තියෙනවා. අනිවාර්යෙන් ළමයින්ට මේ කුලක තියෙනවා. ප්‍රශ්න පහ සූදානම්කට යන්න පුළුවන්. සාමාන්‍ය මොලයක් තියෙන ළමයෙකුට ප්‍රශ්න පහ සූදානම් වෙලා ගිහිල්ලා උත්තර ලියන්න පුළුවන්. සූදානම් වෙන ළමයෙකුට නිකන් ඔය අතපාතන්න නැතුව කටහරන් ඉන්න කෙනෙකු නෙමෙයි. සූදානම්. ඒ වගේම අමතක කරපු දෙයක් තියෙනවා. මොකක්ද? O level English paper එක. මේ ඉංග්‍රීසි පේපරේදී අනිවාර්ය ප්‍රශ්න ටිකක් තියෙනවා අනිවාර්යෙන් එන. අනිවාර්යෙන් එන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකට මුලින්ම අපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ මොකද්ද මේ අනිවාර්ය ප්‍රශ්න ටික කියලා බලන්න. දැන් මේක අපි ලොකු බයක් නැති වෙන්නේ. සමහරවිට වාගේ බය නැති වෙන්න පුළුවන් පේපරේ ස්ට්‍රක්චර් එක කතා කරාම බය නැතිලා පන්ති දෙන්න නැතුව අරින්න නෙවෙයි. යම්කිසි අවබෝධයක් වාට එන මේ පේපරේ පිළිබඳ මොනාරි පොඩි අවබෝධයක් වාට ඔළුවට ගන්න පුළුවන්. අනේ මේ පේපරේ අපිට කරගන්න පුළුවන් කියන ශක්තිය ආත්ම විශ්වාසය දෙන්න තමයි මම මේ හදන්නේ. right? ඒත් අපි සාමාන්‍යයෙන් මේ පන්තිය මම කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඉරිදා රාමාට පන්තියක් ඒකට ඔයාලා අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න ඕනේ. දවස් දෙකක්වත් පන්ති කරන්න. ඒක දවසක් කරනවා. ඒක නිසා මම පේපර් සාකච්ඡා කරන පත්‍යයක් තියෙනවා. කොලෙල් වලටත් ඉතාමත් වැදගත් පන්තියක්. ඒක තමයි ඒක මුලිකදම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඉරිදා උදේ 4:00ට තියෙනවා. ඒකට ජොයින් වෙන්න ඕන හැමෝම. ඒ වගේම අවශ්‍ය කරන බේසික් ග්‍රැමර් සාකච්ඡා කරනවා නයිට් ක්ලාස් එකක්. සමහරට බොහෝ විට අද මෙහෙම 8:00ට වගේ ගන්න ඕනනේ. මොකද ගොඩක් ජොබ්ස් කරන අය ඉන්නවා, ජොබ් ඩුවර්ස්ලා ඉන්නේ. ඒ වගේ වාතාවරණයක් තියෙනකොට ඔයාලට ඉතාමත්ම පහසුයි මේ වගේ ටයිම් එකක් දාන්න. ඔයාලා කතා කරලා බලන්න. දැනට මේ වෙලාව මට ඉතාමත් ඒක පස්සේ බලමු ඔයාලට පුළුවන් වෙලාව. හැබැයි දවස් දෙක අනිවාර්යයෙන්ම හැමෝම දවස් දෙකම චුයි. එක දවසක් නෙවෙයි. හොඳට අහගන්න කියන එක. 2 days එන්නේ. right? 2 days වත් ගන්න නැතුව අපිට මේක සාර්ථක කරගන්න බෑ. right? 2 days වත් join වෙන්න.
ඉස්සරහට මම රිවිෂන් එකක් ගත්තොත් දවස් 3ක් දැම්මොත් 3ම ජොයින් වෙන්න ඕනේ. right? ඒක හිතට මතක තියාගන්න. දවස් 3ක් ජොයින් වෙන්න. එතකොට මේ ඉංග්‍රීසි කියන එක මුලින්ම අපි යමු මේ පේපරේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා පොඩි දෙයක් මම කියන්නම්. අහගන්න පළවෙනියෙන්ම මේ පේපරේ කොටස් දෙකකට බෙදනවා. ඔය O level English කියන එක කියන්නේ O level English පේපරේ බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි part 1. හරි? part 1. මේකේ තියෙනවා ප්‍රශ්න දන්නේ නැහැ කියන්නේ ප්‍රශ්න කීයක් තියෙනවද? උත්තර දෙන්න මට. සාමාන්‍ය පෙළ පේපරේ පළවෙනි පෙළට කියනවා ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න තියෙනවා 8ක්. right? ඔය 8 හැදෙන්නේ ඒ කියන්නේ ප්‍රශ්න 8ට දෙනවා ලකුණු 5 ගන්න. හරි? ඔක්කොම ලකුණු හම්බ වෙනවා 40. මේ බලන්න ඒක හැදෙන විදිහ. ඔන්න බලන්න. right? ප්‍රශ්න 8ක් තියෙන පළවෙනි එක. එහෙනම් ගන්න පෑනක් පොලේ. නිකන් කටන කරගෙන ඉන්න නැතුව පෑනක් පොලක් කරගෙන ලියාගන්න මේක ස්ට්‍රක්චර් එක. කියන්නේ මම දැන් ලියන්න යන අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාව. ප්‍රශ්න කීයක් කියනවද පේපරේ ස්ට්‍රක්චර් එක මොකක්ද? මේ Department of Examinations. මේ මම හදලා කියනෝ නෙමෙයි. දැන් මේ පේපරේ කරන්න හදන නෙමෙයි මම. පොඩි දෙයක් ඔළුවට දෙන්න හදන්නේ. right? එතකොට මේක ස්කිල්ස් වශයෙන් ගත්තොත් එහෙම තියෙනවා සාමාන්‍යයෙන් රීඩින් ස්කිල් එක. ඒ කියන්නේ කියවීමට කොච්චර හුරුවක් තියනවද? කියවන්න කොච්චර වාට පුළුවන්ද කියලා බලනවා මේකෙන්. පළවෙනි පේපරේ හොඳේ. කියවන රීඩින් ස්කිල් එක ලකුණු 5යි. වොකැබ්ලරි එක වචන ඒක වාට සාමාන්‍යයෙන් මේ පන්තියෙන් පළවෙනි මාස ඔය 2 3 යනකොට පුළුවන්. දැනටත් මගේ පන්තියේ ළමයි දන්නවා වචන කොහොමද හැදෙන විදිහ. වචන හැදෙන විදිහ තමයි අපි මුලින්ම vocabulary building එක. ඒක ලකුණු 5යි. ඒතර vocabulary building අවස්ථා දෙකෙන් ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. දැක්කනේ වචන. වචන කියන්නේ ඔගොල්ලෝ බය වෙන්න බෑ මේ ඩික්ටේෂන් පාඩම් කරලා ඒව නෙවෙයි. වචන හැදෙන විදිහ. right? ඒක ගැන. ඒ වගේම ව්‍යාකරණ කොටස් grammar කිව්වොත් තමයි tenses ටික. බය වෙන්න එපා මම ඒක කියන්නම්. එතකොට reading skill එකෙන් ආයෙ තියෙනවා. writing තියෙනවා. ලියන්න. කුඩා ඡේදයක් ඔය 6 වෙනි එකේ තියෙන මොකද්ද? notice එකක් ලියන්නේ කොහොමද? right? අනිවාර්ය ප්‍රශ්නයක්. අනිවාර්යෙන් notice එකක් තියෙනවා. writing ඊට පස්සේ 7 වෙනි එකේ තියෙන පොඩි ඡේදයක් දෙනවා reading. පුංචි ඡේදයක් දීලා කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊට පස්සේ ආයෙ writing දෙනවා මම ගැන මගේ ඔය මගේ favorite book my favorite teacher my favorite person the person whom I like most ඔය වගේ දේවල්. බය වෙන්න එපා දැම්ම මම ඒවා එකින් එකට ඔයාලට පැහැදිලි කරන්න. දැනට මේ කියන්නේ. right? සාමාන්‍ය reading කියන්නේ අර ඡේදයක් දීලා දැන් ඔයාලට මෙතනින් මම අරගෙන පෙන්නන්නම්. බලන්නකෝ. ඔන්න පස්වෙනි එකත් read බලන්නකෝ. මෙහෙම ඩයලොග් දෙනවා. මේ වගේ දීලා මේකෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මේක පුරුදු වුණාම මේක ලියන රටාවල් ගත්තාම හරි ලේසි. ඊට කලින් මේ පේපර් එකට දවස් කාලෙ එන්න බෑ. මං කියන්නේ මේක අපි දැන් ඉගෙන ගන්න ඕන කියවලා ලියන විදිහ. එතකොට එහෙනම් මේ පන්තියට මම බලාපොරොත්තු වෙනවා කියවලා ඡේදයක් කියවලා ලියන්නේ කොහොමද කියලා ඒක ටාගට් කරන එක ફોකස් කරන එක වැදගත්. දැන් බලන්න මේ 6 වෙනි එක. දැන් වාට හිතනද එතකොට තමයි මේක පේපරයක් කරගෙන ඊළඟ සැරේ මේ වෙන එකක් නැද්ද? නෑනේ. එනවනේ. ඒකනේ මං කිව්වේ. සාමාන්‍ය පෙළ විභාගේ තියෙන්නේ නොදළුවන්කම. දැන් සාමාන්‍යයෙන් මම සාමාන්‍ය පෙළ කරපු කාලේ ඉඳලා මේ දක්වා මම පේපර්ස් කරනවා. right? මම කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා
ආපු කාලේ ඉඳලම ඇවිල්ලා දෙවෙනි අවුරුද්ද විතර වෙනකොට මම සාමාන්‍ය පෙළ ළමයින්ට ඒ ලෙවල් ඕ ලෙවල් ක්ලාස් කරපු දැන් අවුරුදු ගණනාවක්. කියන්නේ මම කැම්පස් ආවේ 2013 ඉඳලා 2014 වගේ ඉඳලා කරනවා. ඒ මම කරපු පේපර් සහ මම මේව සාකච්ඡා කරපු පේපර් අනුව මම දන්නවා එන්නේ මොනවද නැත්තේ මොනවද මෙතෙන්ට එන්න මේ ප්‍රශ්නේ මොකද්ද අර ප්‍රශ්නේ මොකද්ද කියන එක මම ඒ ගැන දන්නවා. නිසා මම කියන විදිහට කරන්න ඔගොල්ලෝ පඩත්තල පඬිතු වෙන්න අවශ්‍ය නැහැ. මම කියන විදිහට කරන්න. එතකොට මේ 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ නෝටිස් එක. නෝටිස්. නෝටිස් මම දෙනවා ඒවා පොඩ්ඩක් කටපාඩම් කරගත්තා නම් නෝටිස් 4ක් 5. එකම ස්ට්‍රක්චර් එකෙන් ලියන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. ඒක සිම්පල් දෙයක්. ඒ වගේම දැන් 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ආයෙ දීලා තියෙන්නේ මොකද්ද? comprehensive reading කියවන්න. කියවන්න පුළුවන් වෙන ටෙන්සර්ස් පුළුවන් වෙන්න එපා. වචන පුළුවන් වෙන්න එපා. grammar points පුළුවන් වෙන්න එපා. නැත්තම් කියවන්න බෑ. කියලා වෙලා උත්තර ලියන්න තියෙන මේ වගේ. 7 වෙනි එකේ. සෑම පේපරයක් ගත්තාම එහෙම තමයි එන්නේ. ඒ ස්ට්‍රක්චර් එක එකයි. ස්ට්‍රක්චර් එක ඔලුවට දාගන්න. මෙන්න මේක තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ මේකයි. right? දැන් අපි ඔයාලට මම පෙන්නන දැන් ඔයාලට ඕව පෙන්නලා වැඩක් නැහැ මිලුව හතරක් දන්නේ නැතුව. නිකන් මම අර ෆස්ට් ඩේ ඉඳන් නැත්නම් ඔයගොල්ලෝ මම දන්නෙත් නැහැ. ඒක නිසා පොඩි ආරම්භයක්. ඉතින් මෙහෙම නෙමෙයි මම උගන්වන්නේ. එතකොට දැන් සිම්පල් දැන් අපි ගත්තොත් එහෙම 2015 2016 2017 2018 2019 2020 නිකන් මම කියන්නේ මම මේ කටපාඩම් පේපර් ටික මේ වගේ ප්‍රශ්න එකිනෙකට ඉතාමත්ම සමානයි. සාමාන්‍යයෙන් 2016 2017 2018 2019 2020 ගත්තොත් ඔක්කොම එකම එක සමාන එකම විදිහට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය බුද්ධියක් තියෙන ළමයෙකුට මේ පේපර් පහ කරා නම් හොඳටම ඇති අනිවාර්යෙන් මේක අල්ල ගන්න පුළුවන් පටස් ගන්න. right? එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ තියෙන 8 වෙනි එකට අනිවාර්යෙන් හැමදාම 8 වෙනි එකට එන එකක් තියෙනවා. මොකද්ද? how I spend my free time කියන එක තමයි ඉතිහාසයේ වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ. මම කොහොමද මගේ නිදහස් free time එක ගත කරන්නේ කොහොමද spend කරන්නේ කොහොමද කියන එක. හරිම ලේසියි. එහෙනම් මෙතනින් ඉවරයි 8 එක. පළවෙනි පේපර් ඉවරයි. ප්‍රශ්න 8යිනේ. පුංචි රචනාවක් කියන් තියෙන මොකද්ද? වචන 60යි. මම ගියපු ස්ථානයක්. අනුරාධපුරේද. මගේ ෆේවරිට් පොත. ගොඩක් අය ලියන්නේ මොකද්ද? මඩෝල් දුව. මඩෝල් දුව කියවලක් නැහැ ලියනවා. මම කොහොමද how I spend my free time? My favorite book. My favorite person. on පුංචි දෙයක් 8 වෙනි ප්‍රශ්නෙට පාඩම් කරගන්නවා. 8 වෙනි ප්‍රශ්නට එන්නේ මොනවද කියලා අපිට සාමාන්‍යයෙන් අනුමාන කරලා කියන්නේ. වැඩිපුර මෙන්න දෙකක් තුනක් පාඩම් කරගත්තා නේද? දැන් මේ මම කියන්නේ සාමාන්‍යයෙන් දැනට S1ට ඇවිල්ලා S1 පහු කරන් යන්න පුළුවන්. පළවෙනි පේපරේ. හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් C සාමාර්ථයකට යන්න නම් 45න් උඩට යන්න බෑ. 45න් උඩට යන්න ඕනේ. right? කළා 50 වගේ මට්ටමට එන්න ඕනේ. 50ක් වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් C සාමාර්ථයකට අපිට යන්න පුළුවන්. right? ඔය සාමාන්‍ය පෙළ විභාගයේ කාලෙන් කාලෙට පොඩි පොඩි වෙනස්කම් කරනවා. ඒ කියන්නේ ළමයින්ට සලකා බලලා සාමාන්‍යයෙන් 52ක් තියෙන ළමයෙකුට 100ක් මේ එකක් දෙන්නේ නැහැ නේ. හෙන ගහනවනේ. 52ක් තියෙනුනේ උට 50ක් තියෙනවනේ. 50ක් තියෙන එකට S එකක් දෙන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් සලකලා බලලා තමයි හොඳට ලියලා තියෙනවා නම් C සාමාර්ථයක් දෙනවා. ලකුණු 50ක් ගන්න පුළුවන් නම් ගොඩ. 50ක් තියෙන එකටයි 35 තියෙන එකටයි දෙන්නටම S එකක් දෙන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා. දැන් පේනවනේ ස්ට්‍රක්චර් එක මොන පේපර් එක ගත්තත් ස්ට්‍රක්චර් එක මේකයි. මහ දෙයක් හිතන්නේ නැහැ. මේ පළවෙනි පේපරේ විතරයි මම කිව්වේ. තාම පැහැදිලි නෑ මෙහෙම ස්ට්‍රක්චර් එක කියන්න ඕනේ නෑ ඕගොල්ලොන්ට. ඕගොල්ලෝ නිකන් මම මේ ඔළුවට ගන්න අරගෙන ඉස්සරහට පේපර් කරනකොට ඔතෝ එනවා. මම මේ දැනට වාට පොඩි දෙයක් කිව්වේ. එහෙනම් පළවෙනි පේපරේ ප්‍රශ්න කීයද? ප්‍රශ්න 8යි. ලකුණු කීයක් දෙන්නේ? ලකුණු 5 ගානේ 8 වරක් 5 40යි. හරි. බලන්නකො පළවෙනි ප්‍රශ්නේ කොච්චර ලේසිද කියලා.
මැච් කරන්න තියෙන්නේ මේ හැම අවුරුද්දකම එහෙම ඉන්නේ. දැන් ඔයාලා තියෙන නොදැනුවත්කම සහ බය. අප්පු සාමාන්‍ය පෙළ කිව්වහම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි අමාරුයි කියලා ඔළුවට ගිහිල්ලා තියෙනවා. අමාරුයි තමයි හරියට බැලුවේ නැතුව. හරියට බල්ලා සාමාන්‍යයෙන් පේපර්ස් ඒකක් ගන්න ළමයෙන් නම් අවුරුදු සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය 2010 ඉඳන් කරත් ඇති. 2010 ඉඳන් 2020 දක්වා. නැත්නම් අපිට 2000 සාමාන්‍යයෙන් කරන්න පුළුවන් නේ 2005 2005 ඉඳන්වත් අඩු 2000 ඉඳන් අවශ්‍ය නැහැ 2005 ඉඳන් කරත් ඇති. සාමාන්‍ය පෙළ පේපර්ස් ටිකක් අරගෙන ඔය සිලබස් එක වෙනස් වෙච්ච කාලේ 2017න් පස්සේ අලුත්ම පේපර්ස් ටිකක් අරගෙන කරා නම් හරියට මහා ලොකු ගැටලුවක් නෙමෙයි. ඔන්න එහෙනම් පළවෙනි පේපරේ හරි පළවෙනි පේපරේ බලන්නකෝ මේ වගේ පොඩි බොක්ස් ටිකක් දීලා මේ වගේ මේව කරලා අංකයක් දාන්න. මම මේව කරන්න යනව නෙමෙයි මම මේ ඔයාලට කියන්නේ. දැන් තේරෙනවනේ අංක අකුරුත් දාන්න තියෙනවනේ. සතුටු වෙන එක. right. ඊළඟට තියෙනවා නිකන් මේ හැමදාම එනවා මේ 2016 17 18 15 19 20 ඔක්කොටම එනවා 21 අනිවාර්යෙන් එනවා 21 මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ ස්ට්‍රක්චර් වෙනස් වෙනවා නම් මාර්කින් ස්කින් එකක් දීලා දැනුවත් කරලා ගුරුවරු දැනුවත් කරලා right ඒක අපි දන්නවනේ ඒක මම දන්නෝනේ right එතකොට ඔන්න මේම වචන ටික දීලා මෙතනින් අකුරත් තෝරලා දාන්න සාමාන්‍යයෙන් පුළුවන් මෙතන පුළුවන් නම් මේ වාක්‍ය පැටර්න් එක තියන මේක පොඩ්ඩක් කිව්වම මේක කොට දාගන්න පුළුවන් කිසිම ගැටලුවක් ලකුණු පහ යන්න තියෙන්නේ right බලන්න ඊළඟ පහ ගන්න තියෙන කොහොමද කියලා අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම එනවා තුන්වෙනි ප්‍රශ්නේ හරියටම පළවෙනි පේපරේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි පේපරේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ එක විදිහම තමයි වෙනස් වෙන්නේ දැන් ඔය කලින්ම දුන්නේ දැන් ඕගොල්ලෝ වගේ කලින් ලියනකොට මම ලියනකොටත් කිව්වේ කොහොමද ඒ කාලේ picture එක එහෙම දීලා කෙලින්ම description එක අපි ලියන්න ඕනේ. There are two dogs in this picture. This is a picture of a room. මේක room එකක picture එකක්. එහෙම ගන්න. දැන් එහෙම නැහැ. දෙනවා කෙලින්ම වචන ටික මෙතනින් මේ. තුන චිත්‍රේ පින්තූරේ මෙහෙම තියෙනවා picture එක. කෙලින්ම මේ ටික දෙන අංක දාන්න තියෙනවා. අංක දාන කෙරෙදි දැන් කනවට දාන්න යන්නේ නෙවෙයි. පොඩ්ඩක් කියවලා වචන ටිකක් තියෙනවනේ නේද? මහා මාරු දෙයක් නෙවෙයි. right පළවෙනි පේපරේ ලකුණු 35ක් ගත්තා කියන්නේ ඌ දෙවෙනි පේපරේ නිකම් ප්‍රධාන ප්‍රශ්න සූදානම් වෙලා යන ප්‍රශ්න හතරක් පහක් තියෙන දෙවෙනි පේපරේ අනිවාර්යෙන් ලියන්න පුළුවන් 100ක කොට 100කින් අහ යන්න පුළුවන් B එකට යන්න පුළුවන් මහදියන්නේ එහෙනම් ඔයා නිතර පේපර් කරනකොට මොනවද කරන්න ඕනේ feature description එක ඉතාමත් වැදගත්. ෆිච් එක දිහා බලලා මෙන්න මේ තියෙන ABCD කියලා දාලා තියෙන මේ ටික 2007 ඉඳන් 2007 2017 2016 2017 2018 2019 20 මේ ඔක්කොම ආවේ මේ විදිහට 21 ෙන් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ හතරෙන් ප්‍රශ්නේ ওই විදිහටම තමයි. හතරෙන් ප්‍රශ්නේ කියන්නේ පොඩි ව්‍යාකරණ ටිකක් අරගෙන පෙන්නන එක. ටෙන්සස් ටික පුළුවන් නම් මේක දාන එක මහ දෙයක් නෙවෙයි. right දැන් මගේ YouTube එකට ගියා නම් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මම කලින් කරපු වීඩියෝස් තියෙනවා. හරි මේ බලන්න successful life කියන ගිහිල්ලා subscribe කරලා මේ වීඩියෝ එකක් දැම්ම ගමන් මේ විදිහට bell icon එක click කරලා right මේකට ගියාට පස්සේ මේ තියෙන මූලික පාඩම්. ඉතින් ඒවා අමතරව බලන්න පන්තියට එන්න ඕනේ. එහෙම නැත්නම් දැන් පඩත්තල පඬිතකමට දැන් මේක බලන්න ගියා කියලා නම් සාමාන්‍ය පෙළ කරගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේ නිකන් අර ෂෝට් වේස් වලින් යනෝනේ කපටිකමට වැඩේ කරගන්න පටකාල YouTube එකේ අම්මට උරු YouTube එකේ දින නේද පටකාල මෙහෙම ගත්තා භාවිතා කරලා කරගන්න. මේක එහෙම නෑ. මේකේ තියෙන්නේ ග්‍රැමර්. මේකේ පේපර්ස් නෑ. ඒව දාන්න. මේකේ තියෙන මූලික ග්‍රැමර් කොටස. එහෙමනම් ඉතින් මේක වඩන්නේ නැහැ නේ මම රෙකෝඩ් බාර් එකක් දාලා YouTube එකට දැම්ම නම් ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ 1 බිලියන 84000ක් අපිට මේ views එනවයි නෑනේ. ඉංග්‍රීසි බලනවද කට්ටිය? නෑනේ. අපි ඔන්න කුණු හර්පයක් මොනට කියලා දැම්මොත් තමයි කට්ටිය views ගන්න මිලියන 5ක් 6ක් ගන්න පුළුවන්. නේද? ඉංග්‍රීසි ගන්නවා කියලා එන්නේ නෑනේ. right. ඒක නිසා මේ මම කරලා තියෙන මේ YouTube එකෙන් සල්ලි ගන්න නෙවෙයි. ළමයින්ට
අත්‍යවශ්‍ය පාඩමක් වුණොත් ගිහිල්ලා බලා ගන්න පුළුවන් විදිහට. ඒක නිසා මේ වීඩියෝ ටිකත් පොඩි ඉන්න වෙලාවට පොඩි පිටියට බලන්න. ඒ අවශ්‍ය කරන පාඩම් ටික මම කරනවා. අර අමතර ටිකක් හොයන ළමයෙක් ඉන්නවනම් ඒ ළමයට පුළුවන් මේක මේ පොඩ්ඩක් ස්ටඩි කරන්න ගිහින් right එතකොට මෙන්න සාමාන්‍ය හතරවෙනි ප්‍රශ්නේ හැමදාම මෙහෙම තමයි එන්නේ මේකේ වැරදිය දීලා මෙතනින් මෙහෙම ගන්න වෙන පොඩ්ඩක් පොඩි චුටි වෙනස්කම් තියෙන පේපර් එක කරනකොට අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නේ කොහොමද ඉතින් ඩයලොග්ස් නේ කියවලා කරන්න තියෙන්නේ right හරි ගොඩක් වැදගත් තමයි බලන්න නෝටිස් දෙක තුනක් නෝටිස් කීයද නෝටිස් එකකින් ඔය හතරක් පහක් කරා නම් ඇති එකම නෝටිස් එකකින් එකම නෝටිස් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙනවා නෝටිස් ලියන විදිහක් තියෙනවා නෝට් එක එකයි නෝටිස් එකයි ඉන්විටේෂන් එක එකයි ඒව චුට්ටක් සමහර කාලෙට නෝටිස් වෙනවා නෝට් එකක් එනවා ඉන්විටේෂන් එක එනවා ඔය වගේ පොඩි දේවල් එනවා ඉතින් ඒවට ඉතින් සූදානම් වෙලා එකම මම දන්නවා ඒක මම කරන්නම් ඉතින් right ඒක හරිනේ එහෙනම් පළවෙනි පේපරේ ඕකේ පළවෙනි පේපරේට එනම් ප්‍රශ්න කීයද නිකම් සටහනක් දාගන්න ඔළුවට ගන්න මෙච්චරයි එහෙනම් මම කරන්න ඕන පළවෙනි පේපරේ ප්‍රශ්න 8යිනේ දැන් 8 ඔළුවේ තියෙනවනේ පින්තූර තියෙනවා සාමාන්‍ය යාකරන්න ඉරි ගන්න අරෝ මේව තියෙන්නේ පුංචි රචනාවක් තියෙනවා නෝටිස් එකක් තියෙනවා එච්චරයි මහ දෙයක් නෑ පැය දෙන්නේ පැයෙන් ඔයා ටක් ගාලා පේපරේ එක්කුතු කරගෙන යනවා එතකොට ටයිමින් තියලා කරන්න ඕන ටයිමින් කරන එක මට කරන්න බෑ ටයිම් කරන එක ඔයා ටයිමින් කරලා පේපරයක් සාමාන්‍යයෙන් පේපර් එකක් ගන්න නම් ඉතින් පේපර් 30-40ක්වත් කරන්න හොඳට ප්‍රැක්ටිස් එකක් තියෙනවා B සාමාර්ථයක් ගන්න නම් සාමාන්‍යයෙන් ඉතින් ඒත් ඉතින් ඒ වගේම කරලා ඉතින් වාසනාවත් එක්ක ඒ එකක් එනවා සාමාන්‍ය මට්ටමත් එක්ක නොලෙජ් එකත් එක්ක B එකක් එනවා C එකක් ගන්න ඉතින් ගොඩාක්ම නැහෙන්නත් ඕනේ නැහැ ඉතින් සාමාන්‍ය ඉතින් පේපර් 10-15ක් කරා නම් සාමාන්‍යයෙන් ගන්න කිසිම ගැටලුවක් දැන් මම කියන්නේ අත්දැකීමෙන්නේ මොකද මම මෙච්චර කාලයක් ළමයිට උගන්වන ප්‍රතිඵල බලලා මම දන්නවා ඉතින් මේ ළමයා කරේ මෙච්චරයි ඌට ආවේ මේ ප්‍රතිඵල ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න දෙයක් නැහැ C සාමාර්ථය C සාමාර්ථයක් ගන්න කියලා නේ මම කියන්නේ C එකක් තියෙනවා නම් ආයෙ එක්සෑම් කරන්න අවශ්‍ය නැහැ හැබැයි ඒ සාමාර්ථයක් දාගන්න පුළුවන් දාගෙන ඉතින් අර ලස්සනනේ රිසල්ට් එක ජොයින් කරගන්න පුළුවන් නේ right කීර්ති මහත්මයා ඉන්නවද කීර්ති ආවද අද පන්තියට ඇවිල්ලා හොරා වගේ ඉන්නවද වා මාව ඇහෙනවද නෑ නේද හරි කමන්නේ ඔන්න පුතෝ අපි දෙවෙනි පේපරේට එනවා right දෙවෙනි පේපරේට එන්නේ මං කියන්නේ ඔය පළවෙනි පේපරේ අය ඔහොම කියලා හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් S එකක් ගන්න C එකක් ගන්න පුළුවන් විදියට ලංකාවේ සෑම පළාතකම ළමයෙකුට ලංකාවේ ඕනම දුෂ්කර පාසලක ළමයෙකුට S එකක් සහ C එකක් දාගන්න පුළුවන් විදියට තමයි සාධාරණයක් කළා ගවර්න්මන්ට් එකකින් පළවෙනි පේපරේ එච්චර සහැල්ලුවට හදන්නේ. ඊට පස්සේ ලංකාවේ ඉන්න සුපිරි පාසල් කොළඹ ආනන්ද, නාලන්ද, ගම්පහ බණ්ඩාරනායක, රාහුල, මාතර රාහුල, ගාල්ල ඊට පස්සේ කොළඹ මේ රෝයල් එක ඒ වගේ ළමයි ඉන්න ඕනේ සුබක ළමයි කියන්නේ උප්පත්තියෙන් බුද්ධිය ගෙනල්ලා ඒගොල්ලෝ ඒකටම ඇවිල්ලා තියෙනවා උප්පත්තියෙන් බුද්ධිය ගෙනල්ලා ඒගොල්ලන්ට මේවා කරන්න අවශ්‍යතාවයක් නැහැ දැක්ක එහෙමද කියලා ලියනවා ඒ වගේ ළමයි ඉතින් එහෙම හැමෝම නැහැනේ එතකොට උන්ටත් මේකේ එකක් හරි වරදින විදිහට තමයි මේ පේපරේ හදන්න දෙවෙනි පේපර් ඒ කියන්නේ උන්ට CNC ගන්න දෙන්නේ නැහැ උන්ටත් මොන හරි අනවන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. එතකොට ඔයාගෙන හිතාගන්න පුළුවන් නේ. හරි. දෙවෙනි පේපරේ එතකොට ටිකක් සංකීර්ණ. ඒක තමයි මෙච්චර අවුල. ඒතර පළවෙනි පේපරේ සාමාන්‍යයෙන් කරගත්ත නම් දෙවෙනි පේපරේදී ප්‍රශ්න 2ක් 3ක්වත් ගොඩ දාගත්ත නම් 100 එක යන්න පුළුවන්.
දැන් මං කියන්නේ ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්න ටික මම එක පේරේ ඒම් කරන්න ඔයාලට. දැන් හැමදාම එන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඔය දෙවෙනි පේපරේ ප්‍රශ්න තියෙනවා 8ක්. ඔක්කොම ප්‍රශ්න 16යි. හරි. දෙවෙනි පේපරේ ප්‍රශ්න කීයක් තියෙනවද? පේපර් 2 ගත්තොත් එහෙම පේපර් 2 ගත්තොත් මේකේ තියෙන ප්‍රශ්න 8ක්. මෙහෙමනේ 8යි 8යි කීය දෙන්නේ? පළවෙනි පේපරේ 8යි ප්‍රශ්න 16යි. දැන් හරිනේ ප්‍රශ්න 16ක් තියෙනවා කියලා හරි දන්නවනේ නේ. මෙච්චර දවසක් දැනන් හිටියේ ප්‍රශ්න 45යි 50යි එහෙම දැනන් හිටියේ. ප්‍රශ්න 16ක් තියෙනවා. ප්‍රශ්න 16ක් තියෙන බුද්ධ ධර්මයේ තියෙන රුද්‍රරත්තුමාගේ මම කවුද? ඒ වගේ නෙමෙයි. එක ප්‍රශ්නකින් ලොකුවට තියෙනවා. මේ බලන්නකො. ඔන්න vocabulary එකට ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 5යි. ඕක හරි ලේසි. පළවෙනි 9 10 11 තියෙන එකම රේන්ජ් එකකින් ලියන්න තියෙන්නේ. ඒක ගොඩ දාගන්න පුළුවන්. right? 11 12 11 ටිකක් කැප වෙන්නේ. ඒක DC ලියන්න අමාරුයි. ඒක අපි බලමු. 12 ග්‍රැමර් තියෙනවා. දැන් මේ මීට වඩා සාමාන්‍ය හරි. ඔන්න එහෙනම් ලකුණු 60යි පළවෙනි එකට ලකුණු 46යි දෙවෙනි එකට 60යි ඔක්කොම 100යි. හරිනේ දැන්නේ? ලකුණු 100න් හැදෙන්නේ. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ විස්තර කරන්නම් මම. පළවෙනි කියන්නේ 9 වෙනි ප්‍රශ්නේ. 8 එන්නේ නතර කරේ. පළවෙනි එක 8 එන්නේ 8 9 10 11 12 13 14 15 16. 16 කියන රචනාව. අර මහා පතංක රචනාවල් ලියන්න ඕන. හරි. හරි ඒ ගැන බය වෙන්න එපා. ඒක මම උපක්‍රමයක් ඒකටත් යොදලා තියෙනවා. ඒකත් මම කියන්නම්. බලන්න දැන් මේ කරන්න නෙමෙයි හදන්නේ මෙන්න මේක තියෙන විදිහ. ඒකට ඔයාලට තේරෙයි මේව තමයි අපි ඉගෙන ගන්න. මෙහෙම තමයි යන්න. එහෙම ඉතින් හිතුවා නම් මෙච්චර කාලයක් මේ වගේ පන්ති වලට එන්නේ නැහැ නේද? එහෙම හිතුවේ නෑනේ. හරි එහෙනම් මම කියන විදිහට වැඩ කරන්න. දැන් ඔයාලට හිතන්න බෑනේ. මම හිතලා කියනවා. ඒ විදිහට වැඩ කරලා විභාග පාස් වෙන්න ඕන. මේක විදිහට ගමන් ආයි වීඩියෝ ඉල්ලගෙන එන්න එපා. ඒක පන්තියට අනිවාර්යෙන් ජොයින් වෙන්න ඕන. ඒ පන්තියට ජොයින් වෙලා එදා ඒ වැඩේ කරගන්න ඕන. රයිට් ඒක තමයි ඉතාමත් වැදගත් කාර්යය. අවශ්‍ය කරන වීඩියෝ එකක් තියෙනවා නම් දානවා. නමුත් වීඩියෝ බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. right read the text and underline the most suitable words given the brackets. on the brackets අතරේ මෙහෙම දීලා තියෙනවා. ඒවට ඒක නම් මේ උත්තර ටික දීලා තියෙන්නේ. මාගේ ස්කින් එක මේ ගත්තේ මම මේක දාන්නම් ඕගොල්ලන්ට ඕන. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන කොහොමද එන්නේ කියලා. සාමාන්‍යයෙන් එතන මෙහෙම අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. එතකොට වචන දැනගෙන ඉන්න ඕනේ මේ ග්‍රැමර් පොයින්ට් එක දැනගන්න. ග්‍රැමර් පොයින්ට් එක නැත්තම් වැඩක් නෑ. ව්‍යාකරණ එක මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒතර මෙතන දාන්න pretty the handsome the beautiful ද දැනගෙන ඉන්න. right අන්න එතකොට අර ඔයාලට දාන්න පුළුවන් මම උගන්වන පළවෙනි පාඩම අපිස්ස සුපසර්ග පාඩම එතකොට දාන්න පුළුවන්. ඒක මම කිව්වේ නෑ නේ කියන්නේ. 10 බලන්න. 10 නම් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ඔය සමහර ප්‍රශ්න දෙවෙනි පේපරේ පොඩි වෙනස්කම් එනවා. 12 වෙනි ප්‍රශ්නෙට තිබිච්ච ප්‍රශ්නයක් 10ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ පොඩි මේ වෙනවා. අනිවාර්යෙන් සෑම දවසක සෑම සාමාන්‍ය පෙළ විභාගයකටම ඉංග්‍රීසි පේපරේ තියෙන ප්‍රශ්නයක් තමයි direct indirect speech. නැත්නම් අපි කියනවා reported speech. මෙන්න මේ direct indirect speech පුළුවන් වුණා නම් කෙලින්ම දාගත්ත ලකුණු කීයක්ද බා ගන්න පුළුවන් ලකුණු 5. කෙලින්ම බාගත්තා. එතන ලකුණු 5ක් දාගන්න පුළුවන් කෙලින්ම. මොකද්ද? direct indirect speech. මේක හරියට අර ළමයට දීලා තියෙන ලොකු chance එකක්. ඕන ළමයෙකුට පුරුදු වෙලා ප්‍රැක්ටිස් වෙලා කරගෙන ගිහිල්ලා විභාග කරගන්න පුළුවන් ලකුණු 5ක්. ලකුණු 5ක් කියන්නේ කොච්චර වැදගත්ද? ගිහේ ළමයා 35 වෙනවා 35 ළමයා 40 වෙනවා 40 ළමයා 45 වෙනවා 45 ළමයා 50 වෙනවා 50 ළමයා 55 වෙනවා 55 ළමයා 60 වෙනවා. ලකුණු 5ක් කොච්චර වටිනවද? right එතකොට direct indirect speech එක ඉතාමත් වැදගත්. ඉතින් මේකට වෙනම ටියුට් එකක් දීලා අපි වෙනම පාඩමක් කරනවා. එහෙනම් ලියා ගන්න direct indirect speech දෙවෙනි පේපරේ අනිවාර්යෙන් අපේ ඉගෙන ගත යුතු විභාගයට එන සාමාන්‍ය පෙළ විභාගයේ එක අංගයක් තමයි
direct indirect speech එක. වක්‍ර කතනය සහ ඍජු කතනය. ඍජු කතනය සහ වක්‍ර කතනය. ඔන්න ඕක ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ අපි යම් මොකද්ද කියලා තේරෙනවනේ. ඔන්න. ඊට පස්සේ ඉතින් 11 වෙනි එක නම් ටිකක් දැන් මේ අවස්ථාවේදී අමාරු දෙවෙනි පේපරේ පුඩු අමාරුකම් එනවා. ඉතින් අපි සාකච්ඡා කරලා බලමු. මේ වගේ වචන ටිකක් දීලා ක්‍රියාව දීලා දාන්න තියෙන්නේ. ඒ වගේ උපක්‍රම තියලා දාන්න. පේපර් සාකච්ඡා කරනකොට මම කියන්නේ. 12 වෙනි එක. ඒත් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන ඊළඟ එක තමයි මොකද්ද? active voice දැනටමත් පුළුවන් ළමයි ඉන්නවා. passive voice මේකෙන් කියන්නේ මොකද්ද? tenses පුළුවන් tenses කීයක් තියෙනවද? tenses 20ක්. ඒතර tenses 20 පුළුවන් වෙන්න ඕන හොඳට. ලියලා තියාගන්න. tenses 20ක් තියෙනවා. tenses 20 පුළුවන් වෙන්න හොඳට active passive දෙකම පුළුවන් වෙන්න ඕන. හරි? ඔන්න. ඊට පස්සේ 13 වෙනවා මෙන්න මේ වගේ දීලා ඉවර වෙලා මේ වගේ මේවා දීලා මේ වගේම ප්‍රශ්න අහනවා. පොඩ්ඩක් කරවල පොඩ්ඩක් අතාරිනවා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගන්න තියෙන්නේ. අහලා මෙතනින් ප්‍රශ්න අහනවා. අහලා මේ අංක ටික දාන්න තියෙනවා. පොඩි දෙයක්. හැබැයි අමාරු. මේක කියවන මෙතන අංගේ හරියට දා ගන්නවා කියන එක ලොකු ගේමක්. හරි? ඒකට හොඳ නොලෙජ් එකක් තියෙනවා. මෙන්න අනිවාර්ය ප්‍රශ්නේ පුතෝ මෙන්න chance එක. හරි? මෙන්න chance එක ඔලුවට ගැහුවා වගේ පුදුම chance එකක් තියෙනවා. අනිවාර්යෙන් 14 වෙනි ප්‍රශ්නේ සෑම දවසකම එනවා bar graph එකක්. නැත්නම් data analysis එකක්. main දෙක තුනක් කරා නම් ගොඩම තමයි. එතනින් කෙලින්ම ලකුණු 5යි සමහර කාලවල. සමහර years වලදී ලකුණු 10යි, සමහර years වල ලකුණු 7යි මට මතකයි. right? කෙලින්ම එනවා pie chart එකේ bar graph එකයි ලියන්න. අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මොකද්ද? charts. right? bar graph. bar graph, pie chart. right? ඔන්න ඕවා ඉගෙන ගන්න. මතකයනේ ඒ කාලේ ඉගෙන ගත්තා. දැන් ඔය ඉගෙනගෙන නැති දැන් මතක නැහැනේ. කවන්නේ. මේම රවුන්ඩ් ගහලා මේම දෙන්නේ. මේම ගාලා දත්ත විශ්ලේෂණය. right? ඔන්න ඕන ගාලා මේක හරිය ලේසි. මම මේක කියලා දෙන්න එක සැරයක් කියලා දුන්නා හරිම ලේසි. තේරුම් ගන්න පුළුවන්. මේ වගේ එක්ක මෙහෙම එකක් එනවා. නැත්තම් මේ වගේ රවුමට දෙනවා. ඔන්න. කොහොමද දීලා පාසලක A level විභාගයෙන් පසුව නෑ O level විභාගයෙන් පසුව ළමයි කරන්නට කැමති සබ්ජෙක්ට්. මෙතන ගණිතය තියෙනවා, මෙතන මේ කියන්නේ බයොලොජි තියෙනවා, සයන්ස් තියෙනවා, ආර්ට් තියෙනවා, ඩාන්සින් තියෙනවා. ඒවා ගෲප් එකකට බෙදලා පෙන්නනවා. අපිට ලියන්න තියෙන්නේ මේ ඩාන්සින් කරන කට්ටිය වැඩි ඩ්‍රාමා වලට වඩා, ඩ්‍රාමා ඩාන්සින් දෙකටම වඩා වැඩි බයොලොජි කරන කට්ටිය. කියලා පොඩ්ඩක් දාන්න තියෙන බය වෙන්න එපා. හරිම සිම්පල්. right? ඒක මම කියලා දෙන්නම්. දැන් බය වෙන්න ඕනේ නැහැ. මම සෑම ළමයෙකුටම කියන්නේ 17 ප්‍රශ්න දෙකක් තෝරගන්න දීලා තියෙනවනේ. ඔය තෝරගන්න දීලා තියෙන අවස්ථා කීපයයි තියෙන්නේ. ඒක තමයි 14 සහ 16. 16 රචනානේ. රචනාවේ තෝරගන්න අවස්ථා දීලා තියෙනවා අපිට. කීපයක් දීලා. 17 ප්‍රශ්නේ A B කියලා කොටස් දෙකක් තියෙනවා. අනිත් එක තමයි ලෙටර් එකක් ලියන. ඕනනම් කෙනෙකුට පුළුවන්. write a letter one of your friends. මෙන්න මේ වගේ අවස්ථාවක් ඔය යාළුවෙකුට වගේ ලියුමක් කියන්න આવොත් හොඳට ලියන්න පුළුවන් නම් ලියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒතකොට chart එකකින් බේරෙනවා. ඔය රාජකාරී ලියුම් වගේ ලියන්න આવොත් ගොඩ අමාරු වෙනවා. පොඩ බොහෝ වෙලාවට එන රාජකාරී. ඒක නිසා මම කියන්නේ මේ data analysis එක පුරුදු වෙලා යන්න. ඒ කියන්නේ දත්ත විශ්ලේෂණය. දීලා තියෙන ඔක්කොම ටික. දීලා තියෙන එකම විදියට ලියන්නේ. main 7ක් 8ක් ලිව්වනම් එන ඕන එකක් ඒ පුරුද්දට ලියාගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ නේ. 14 ප්‍රශ්නේ මොනවද? data analysis. දත්ත විශ්ලේෂණ. එහෙනම් chart මේව ඉගෙන ගන්න ඕනේ කියලා ඔලුවට දාගන්න මේ තියෙන්නේ. right? මම හිතන්නේ YouTube එකෙත් මගේ පාඩමක් ඇති කරපුවා. ඒ තියෙන්නේ. ඔන්න මේ වගේ ඒවා. මේවා අමාරුයි කියලා හිතන්න එපා. මේ අමාරු දාම දන්නේ නැති නිසා. දන්නේ නැති නිසා තමයි අමාරු. මේ තියෙන්නේ beauty culture කරන එක. English करना है, fashion design करना है, Japanese language करना है, vocational training करना है, computer करना है. මේ පැත්තේ ඉන්නේ අංක.
මේ පැත්තේ කට්ටිය දැන් බලන්න ඩැක් එකම අපිට තියෙනවා වැඩි කවුද බියුටි කල්චර්. ළමයි 40ක් ඉන්නවා. හරි ලේසියි. මහ දෙයක් නෙමෙයි. හරි. ඉතින් මේ වගේ අභ්‍යාස තියෙන මේව පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුණා නම් හිතන්න දෙයක් නැහැ. ඔනේ 14 වෙනි ප්‍රශ්නේ කියන විදිය බලන්න. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ මම කිව්වනේ 15 වෙනි ප්‍රශ්නෙත් ඉතින් අන්න අර ඉතින් අර හොඳටම පුළුවන් එකත් වටන්න විදිහට තමයි හදලා තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට ඉතින් අර සාමාන්‍ය ළමයෙකුට ලකුණු වෙන ප්‍රමාණය අඩුයි. නමුත් ඉතින් සමහර ළමයි ඉතින් කනාවට ගහලා ගන්නවා ඉතින්. මේ ටික කියවන්න පුළුවන්ලා කියවලා මේ ටිකට උත්තර ලියන්න තියෙනවා. ඒක ටිකක් දිගට තියෙනවා. ලකුණු 8ක් දීලා තියෙනවා මෙතන. 7යි 8යි 10යි දෙන්නේ. සමහර ලාල් ලකුණු 8ම නැති වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රැක්ටිස් එකක් එක්ක ගියොත් අවුලක් නෑ. right 16 වෙනි ප්‍රශ්නෙත් ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒකත් සෑහෙන්න පාඩම් කරලා ප්‍රැක්ටිස් වෙලා යන්න. බලන්නකෝ A B C D කියලා දෙනවා. මම මේ ඕගොල්ලොන්ට කියන්නේ ස්වභාවය යථා ස්වභාවය. ඔයාට අල්ලගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. කළා කොට දාගන්න පුළුවන්. මං කියන්නේ නැහැ බොරුවට මුළු පේපරේම කොට දාගෙන 100න් 100 අරගෙන මොකද කරන්න බෑ කාටවත්. එතකොට A හරි B හරි ඉතින් මෙතන තියෙන රචනාවක් බලන්න එකක් මම කියන්නේ essay on why a society should respect its elders. ඒ සමාජයක් එහි වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ. බර වැඩිනේ. එතන මම මේකට උපක්‍රමයක් අනුගමනය කළා කියලා. මේ උපක්‍රම ඉස්සරහට කියන්නේ. ඒක නිසා සෑම වර්ෂයකම එන්න පුළුවන් කියලා හිතන ශ්‍රේෂ්ඨය අරගෙන ඒ ශ්‍රේෂ්ඨයෙන් රචනා 5ක් මම ඔයාලට දීලා 5 පාඩම් කරවලා එන ඕන රචනාවක් ඒ ටික දාලා ලියන්න පුළුවන් විදිහට අපි හොදනවා. ඒක නිසා ඒක බය වෙන්න එපා. ඉතින් ගැමි කතාවක් එහෙම වාසනාවට දැනගෙන හිටියොත් write a folk story ගැමි කතාව. ඒක ලිව්ව ගමන් ගොඩ ගියා එතනින්. right එහෙමත් ළමයි වචන 200ක් කියන්නේ. 200ක් කියන්නේ ඒක ගන්න. right මොනවාද ඕගොල්ලෝට තියෙන ප්‍රශ්න එවන්න බලන්න මට. විභාග පිළිබඳ ඕගොල්ලෝ තියෙන ප්‍රශ්න මොනවද ඒවා? අවුවත් කමන්නේ. මැසේජ් එකක් දැම්මත් කමන්නේ. right කොහොමද එන්නේ? අනිවාර්යෙන් group එකට message එකක් දාන්න. අර මේ ටික තේරුණාද කොහොමද මාත් එක්ක ගමනක් යන්න පුළුවන්ද කැමතිද? අපේ පන්තිය අර first day දවසනේ. first day නේද? ඒක නිසා කොහොමද කියන එක group එකට message එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අර paper class එක වැදගත්. ඒක paper සාකච්ඡා කරන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. paper සාකච්ඡා කරන එක අපි හිමිහිමේට පොඩියට පටන් ඊට කලින් අපි සාමාන්‍යයෙන් මම හිතන ඉතින් මේ ටයිම් එකත් ගැටලුවක් නෑ 8:00 වගේ අපිට පටන් ගන්න පුළුවන් නම් මම හිතන 8:00 පස්සේ සෑම දවසක්ම ඔයගොල්ලන්ට පුළුවන් right මම හිතනවා එහෙම මොනවාද ඔයාලගේ යෝජනා හරි බය වෙන්න එපා. පේපර්ස් වල සහ මම ලියන ඒවා. දැන් සාමාන්‍යයෙන් මම උගන්වනකොට මම දන්න අය දන්නවනේ. සාමාන්‍යයෙන් මම බෝඩ් එක විතර බර්ඩ් එක භාවිතා කරලා ඒකේ PDF එකක් ඔයාලට දෙනවා. right? ඒ වගේම ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඒ අවශ්‍ය කරන ටියුටරම වෙනම ගෲප් එකක් හදනවා. නිකන් හැම ලින්ක් එක දෙන්න බෑ. වෙනම ගෲප් එකක් හදලා පිළිවෙලට එන අයට පන්තිට සහභාගී වෙන උවමනාවක් ඇතුව සහභාගී වෙන අයට අපි අවස්ථාව දෙනවා. right? ඒ වගේ මේ පේපර්ස් සියල්ලම දාන්න. ඒක මතක තියාගන්න.
හරි ඉතින් මම ඉතින් GAQ ලියන අයට ඕඩර් නිසානේ O level ඕනේ කියලානේ ආවේ. ඉතින් AI මෙතන GAQ ගැන කතා කරන්න එපා. AI ඉතින් AI join වෙන්න GAQ පන්තියට මේක වෙනම ක්ලාස් එකක්. right? එතකොට මේ දෙක පටලවා ගන්න එපා. GAQ අයටත් මේකේ ගොඩාක් දේවල් ගන්න තියෙනවා. දැන් මේ chart එහෙම ගත්තොත් එහෙම බාහිර උපාධි ළමයිට තියෙනවා. right? direct indirect speech එක තියෙනවා. ඒ පේපරේ ගොඩාක් සමානයි. කිසිම වෙනසක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔය ප්‍රශ්න හැදෙන රටාවේ පොඩි වෙනසක් තියෙනවා. නැත්නම් එකමයි කිසි වෙනසක් නැහැ. ගැටලුවක් කරගන්න. right? සහභාගී වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොනවාද තව ප්‍රශ්න තියෙන්නේ අහන්න බලන්න. ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. දැන් අපි මම හිතනවා මේ පන්තියේදී පොඩියටම පටන් ගන්න කියලා. දැන් මෙතන අලුත්ම අය ඉන්න ඕනේ. ජොයින් වෙලා හිටියත් කමක් නැහැ. කලින් ජොයින් වෙලා හිටියත් කමක් නැහැ. ලැන්ග්වේජ් එක හැදෙන තැන ඉඳන් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. ඒකට සාමාන්‍යයෙන් මම ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. වැදගත්ම එකක්. මේ ටියුට් එකම print out ගන්න ඕනේ හැමෝම. ලැන්ග්වේජ් එක හැදෙනම තැනට ගිහිල්ලා කතා කරොත් එහෙම අපි right? හැදෙනම තැනට ගිහිල්ලා කතා කරොත් එහෙම මෙන්න මේක. ඇපිස් මේක ඉතාමත් වැදගත් පාඩමක්. මේකෙන් කියන්නේ අර 9 10 11 ප්‍රශ්න ටිකට සියල්ලටම උත්තර ටික මේ හරහා ඔයාලට ලැබෙනවා. මේ හරහා ඔයාලට ලැබෙනවා. ඔන්න බලන්න. ඇපිස්සස් කියන පාඩම. එන්නක මයික ලස්සනට හදලා දෙනවා. මේ PDF එක මම දාන්නම්. ෆොන්ට් එක වැඩි නිසා මොන බලන්න. ඇපිස්සස් නේ. මේ ඇපිස්සස් කියලා කියන්නේ උපසර්ග. සිංහලෙන් කියන්නේ උපසර්ග. මුලින්ම ටෙන්සර්ස් වලට යන එක නෙවෙයි වැටෙන්නේ. ටෙන්සර්ස් වලට යන්න කලින් අර බේසික් ග්‍රැමර් එක සාමාන්‍යයෙන් හැදෙන්නේ කොහොමද කියන එක ඉතාමත් වැදගත්. right මේ ටික ඔක්කොම අයින් කරමු. ඇපිස්සස් කියන එක මම දෙන්නම් උදාහරණ. ඇපිස්සස් කියලා කියන්නේ මේ මුල්ම පාඩම උපසර්ග. දැන් නිකම්ම මූලාරම්භයක් විතර ගන්න. උපසර්ග කියන්නේ සිංහල භාෂාවෙත් තියෙනවනේ. බල දුබල. හරි. ඒ වගේ වෙනවනේ. බල දූ කියන උපසර්ගය දාලා දුබල කියලා හදනවා. බලන්න හදන වීඩියෝ. right මේ වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන උපසර්ග කියන කොටස. ඒවට කියන්නේ ඇපිස්සස් කියලා. ඔය ඇපිස්සස් බෙදනවා කොටස් දෙකකට බෙදනවා මොනවාද? මෙන්න මෙහෙම බෙදනවා කොටස් දෙකකට. ප්‍රෙපිස්සස් දැන් සෆික්සස්. ප්‍රෙපිස්සස් කියන්නේ මුලට යොදන උපසර්ග. සෆික්සස් කියන්නේ මොනවද? අගට යොදන උපසර්ග. මුලට සහ අගට යොදන උපසර්ග. right එතකොට ඇපිස්සස් වල කොටසක් තමයි ප්‍රෙෆික්ස්. මේක මම උදාහරණ ගෙන හදපාන්නම් ඔයාලට දැනට නිකන් බලන්න. මේ බලන්නකො. පොඩි ආරම්භයක්. මේක මම කරනවා. දැනට පොඩි ආරම්භයක් ඔයාලට. මේ බලන්න මේ ටික වෙනම ගන්න. ඔන්න. දැන් ওই තියෙන පදවලට මෙන්න මේ උපසර්ග පද ටික දාලා අලුත් වචනයක් හදන්න. right in miss un වගේ දේවල්. මේ බලන්නකො මේ ලිස්ට් එක බලන්නකො. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ටික. මොකද්ද මේ කියන්නේ? ඔන්න. බලන්න ලිස්ට් එක. ඔන්න බලන්නකො.
බලන්න අලුත් වචන හැදෙලා තියෙන විදිය බලන්න. මෙන්න බලන්න. මොකද වෙලා තියෙන්නේ? correct. correct. මෙතන නම් අපිට හදන්න පුළුවන් in. correct නෙවෙයි incorrect කියලා ගන්න. incorrect. correct කියන්නේ හරි, incorrect දැම්මම වැරදි. miss කියන බලන්න understand කියන්නේ තේරුම් ගන්නවා, miss දැම්මම වෙන අර්ථයක්. තේරෙනවද මට? clear කියන්නේ එක, un දැම්මම වෙන අර්ථයක්. බලන්න හැදෙන විදිය. right කියන්නේ එක, re දැම්මම තව එකක්. rewrite. නැවත ලියනවා. ඊට පස්සේ possible එක, impossible දැම්මම තව එකක්. දැන් ඔයාලට තේරෙයි අර ප්‍රශ්න වලට ගියාම මේක කොච්චර වමනාද? right? relevant එක, irrelevant එක. ඒ වගේ මෙතන බෙදනවා මෙන්න මේ වගේ මුලට යොදලා දානවා. දැන් මම මෙහෙම ගත්තොත් එකක් බලන්න. අපි ගන්න happy. ඔය happy කියන එක වෙනස් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් unhappy කියලා දාන්න. අසතුට. මේ වගේ මුලින්ම අර vocabulary building එක කියන ඔන්න ඔකට. වචන හදන විදිහ. දැන් කොහොම පොඩ්ඩක් හැදෙනකොට මම ඔයාලට උගන්වනවා ඉංග්‍රීසි භාෂාව කොහොම සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ආරම්භ වුණේ ග්‍රීක ලතින් ග්‍රීක භාෂාවයි ලතින් භාෂාවයි එකට එකතු වෙලා තමයි ග්‍රීක භාෂාව නිර්මාණය. මේ ඉංග්‍රීසි භාෂාව නිර්මාණය වෙන්නේ. ඉංග්‍රීසි වල කොටස් කීපයකට බෙදලා මම මේ ලිපි ලියන්න මම ඔයාලට දාන්නම් මේක. ඉංග්‍රීසි පැරණි ඉංග්‍රීසි, ඕල්ඩ් ඉංග්‍රීසි, මිඩල් ඉංග්‍රීසි එක, මධ්‍යතන ඉංග්‍රීසි එක. right? ඊට පස්සේ මොඩර්න් ඉංග්‍රීසි එක මේ දැන් ඔයා භාවිත කරන ඉංග්‍රීසි භාෂාව. ඒක ග්‍රීක සහ ලතින් භාෂාව එකට එකතු වෙලා හැදුණා. එතන එහිදී මේ වචන කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අපි හෝඩියට කියලා හෝඩි ඉඳන් එනවා. සාමාන්‍යයෙන් මේ වචන හැදෙන්න කලින් තියෙන ඕනේ ඇල්ෆබෙට් එකක්. right? මට කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු කීයක් තියෙනවද ළමයි? අකුරු කීයක් තියෙනවද? කතා කරන්නේ නැද්ද බුද්ධිද? හා? ඉංග්‍රීසි භාෂාවේ how many letters are there in alphabet? alphabet එකේ කීයක් තියෙනවද? ඉක්මනට කියන්න. ඩිලංගේ. දිසානායක සචිනි. සචිනි කියන්න බලන්න කීයක් තියෙනවද? දන්න විදියට. කීයක් තියෙනවද? 26 letters. සෝම බෑ කතා කරන්න ඕන මාත් එක්ක. මම කැමති නැහැ වගේ හැක් කරගෙන ඉන්නවට කතා කරලා උත්තර දෙන්න ඕන. 26 letters. right? අකුරු 26ක් තියෙනවා. ඕක බෙදනෝනේ vowels කියලා. vowels. ස්වර සහ ව්‍යංජන කියන මේ ස්වර පහක් තියෙනවා. මොනවද ස්වර පහ? A I O E I O U. I O U කියලා බෙදනවා. right? I O U කියලා. එතකොට මේ ස්වරවල විශේෂත්වයක් මම කියලා දෙනවා. මොනවද ස්වර කියන්නේ? සාමාන්‍යයෙන් වචනයක් හැදෙන්නේ කොහොමද? එතනින් දැන් බලන්න සචින කියන වචනේ ගන්න. සචින කැපිටල් එක. සචින සා චින්නේ කොහොමද? දැන් ඔක සිංහලෙන් ලියුවොත් කොහොමද ලියන්නේ? අපි මුලින්ම ගන්න ඉංග්‍රීසි සහ සිංහල භාෂාවේ තියෙන වෙනස්කම් මොනවද? මේක සාමාන්‍ය පෙළ කරත් වැදගත් පාඩම් කරනවා. right? අපි ගත්තොත් එහෙම සචිනේ බලන්න. හැදුණු විදිය. මට කියන්නේ සිංහල භාෂාවෙන් සචිනේ හැදිලා තියෙන්නේ කොහොමද? සචිනේ කියන්න බලන්න. කොහොමද හැදිලා තියෙන්නේ? සයන්න හැදුනේ කොහොමද? ඉක්මනට කියන්න. සයන්න කොහොමද හැදුනේ? සයන්න කොහොමද හැදුනේ? කියන්න. right. හල්සයන්.
අල්සයන් එකතු ගා මොකක්ද? අල්සයන් එකතු එක අල්සයන් එකතු තුන අයන්. අයන් එකතු වෙලා සයන් ඔන්න බලන්න. ව්‍යංජන අක්ෂරයකට එකතු වුණා මොකක්ද? ස්වරය. චි හැදුනේ කොහොමද? චි අල්චා යන්නයි එකතු වෙලා හැදුන මොකද්ද? සාචි. right? මේ හැදුනේ කොහොමද? හල් නයන්නයි නියන්න නෙවෙයි. ඔව් හල් නයන්නයි යන්නයි එකට එකතු වෙලා හැදුන මොකද්ද? සචි නී හැදුන. ඔන්න සචිනි හැදිච්චි. බැරි වෙලාපත් හල් අකුරු විතරක් තිබ්බනම් බලන්න සචිනි කියවල බලන්න සචිනිම ඉස්සචින් වෙනවා. සචින් වෙනවා නේ. සචිනි වෙන්නේ ඉස්සචින් වෙනවා. දැන් අන්න එන ඒ ටික මේව කළා මෙතන ව්‍යංජන ස්වර ටික දැම්මා. it's අල්සන්නේ අයන්නේ සා හැදුනා. අල්සන්නේ යන්නේ ඊ හැදුනා. හල් නැහැ යන්නේ නී හැදුනා. අන්න ස්වර මොනවද? අ ඒ ඊ උ ඒ ඕ අන්න ඒ ටික ස්වර 18. ඒ ස්වර 18 හැදලා තමයි අර දැන් සිංහලව ගත්තොත් කොහොමද 60ක් තියෙනවා. 60ක් තියෙනවනේ. ස්වර කීයද? ස්වර 18යි. එහෙම තමයි යන්නේ. නේ? ඕක එකතු වෙලානේ 60 හැදෙන්නේ. සාමාන්‍ය. ඒ වගේ තමයි සචිනි කියන එක මේ බලන්න. ස්වර ටික අයින් කරන්න මෙතන තියෙන්නේ. ඒ දැන් උච්චාරණය කරන්න. උච්චාරණය කරන්න බෑ. ඔස්සච් ඒත් එහෙම තමයි. බලන්න මගේ නම මොකක්ද? තෙලෙන්න ගාමදී. බලන්න මේ වයින් කරන්න. බෑනේ කියන්නේ උච්චාරණය කරන්න බෑ. මේ බලන්න මේක උච්චාරණය කරලා බලන්න. මේ ළමයි හොඳ ළමයි ඉන්නේ දක්ෂ ළමයිනේ උච්චාරණය කරන්න බලන්න දීටි. පුළුවන්ද බැරිද? උච්චාරණය කරන්න පුළුවන්ද බැරිද? දැන් මොකද වෙන්නේ? මේක බලන්න. පුළුවන්ද? පුළුවන්ද බැරිද? දැන් අනිත් අය නිකන් මහාචාර්යවරු වගේ ඉන්නේ. හොඳටම පුළුවන් වෙලා ලැබෙන්නේ. එහෙමද? උත්තර දෙන්න ඕනේ. මොකද වෙන්නේ? උච්චාරණය කරන්න පුළුවන් මොකද ඊ තියෙන නිසා. can උච්චාරණය කරන්න පුළුවන් ඒ තියෙන නිසා. foot උච්චාරණය කරන්න පුළුවන් u තියෙන නිසා. දැක්ක නේද? rat උච්චාරණය කරන්න පුළුවන් ඒ තියෙන නිසා. dog උච්චාරණය කරන්න පුළුවන් o තියෙන නිසා. හදන විදිහ. එතකොට මේ ටික පැහැදිලිව ඉගෙන ගත්තා නම් ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ටෙන්සස් ටික ඉගෙනගෙන වචන හැදෙන විදිය ඒව ඉගෙනගෙන එපිසෝඩ්ස් ඉගෙනගෙන ටෙන්සස් ටික හරියට ඉගෙනගෙන රචනා ටික පාඩම් කරලා නෝට්ස් ටික පාඩම් කරගත්තා නම් විභාගෙ පොඩි. right? ඒක නිසා ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒට එනත් සූදානම් වෙන්න කියලා කියනවා මම. අපොස සාමාන්‍ය පෙළ විභාගෙට මේ අදින් ආරම්භ වෙන පන්තිල් වෙලා සාර්ථකත්වයටපත් වෙන්න හැකි වෙන්නේ කියලා විශ්ව කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් කවන්නේ දාන්න. ප්‍රශ්න තියෙන කට්ටිය. නැත්තම් ඔයාලට ගෲප් එකට හරි දාන්න මට ප්‍රයිවට් දාන්න ප්‍රශ්නයක් නැහැ. ගෲප් එකේ තව ඉන්නවා. ඒක නිසා ජොයින් වෙච්ච නැති අයටත් බලාගන්නත් එක කමෙන්ට් එකක් දාන්න. ක්ලාස් එක කොහොමද උණයිද, කින්නමන්ද, විස්තර මොනවාද, ඔයාලට ලින්ක් කරනවද කියන එක. ඊට වඩා අද මම කියන්නේ නැහැ. අද මම විශේෂ පන්තියක් කරන්න නෙවෙයි අත්දැකීම ගත්තේ.
මම සාමාන්‍ය පැය දෙකක් විතර කරනවා. අද මම ගත්තේ පන්තියට වඩා මේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒ කියන්නේ ඔයාලට මම අර ටිකක් විස්තරයක් කරනවා. ඩීටේල්ස් ටිකක් දෙන්නේ කොහොමද පේපර් ස්ට්‍රක්චර් එක මොකක්ද, පේපර් එක කොහොමද හැදෙන්නේ, මේ වගේ කාරණා ටිකක් කතා කරන්න තමයි අද මම මේ Zoom meeting එක ගත්තේ. right අලුත්ම සෙට් එකක් නිසා. ඒක නිසා join වෙන අය group එකට message එකක් දාන්න details එවන්න identity එකේ ෆොටෝ කොපි ගන්න බෑනේ ෆොටෝ එකක් එක්ක details ටික දාන්න. මම ගැන details ඉතින් ගන්න දෙයක් නැහැ නේද ඉතින් ගමකේ කොහොමද දන්නවනේ. ඔයාට ගියාම Facebook එකට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන් ඔයාට. මේ අපේ page එක යටේ සිට බලා ගන්න අපේ ඉංග්‍රීසි පාඩම. තින්න ගමකේ තියෙන page. ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලා මේක මම පිටමල් හැලෙන දිගුමාවතේ right ඒක පාර සින්දු පුජ්ජා නේද? මොකක්ද අහලා තියෙන්නේ? හරි විශ්වාසයක් තියෙනවා කියනවා. එන පන්තියට join වෙන්න පුළුවන්. එන ප්‍රශ්න තියෙන මොනවද කරන්න message එකක් දාන්න. එන good night everybody. අමතක සුබරාත්‍රිය. Good night, sir. Thank you, sir. group එකට message එකක් දාන්න.